ත්‍රිකෝණය හා චතුරස්‍රය. ත්‍රිකෝණ හා චතුරස්‍රය. ලියාගන්නකො මාතෘකාව. ත්‍රිකෝණ හා චතුරස්‍රය. ත්‍රිකෝණ හා චතුරස්‍රය. හොඳයි දරුවනේ කියවන්නේ නම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක කිසිවක් බව හඳුනා ගැනීම. ඔන්න අද පළවෙනියට බලාපොරොත්තු වෙන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර මම මේ පැහැදිලි කරනවා වැඩ ඉස්සරහදී. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 360ක් වන බව හඳුනා ගැනීම. ඔන්න දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව ත්‍රිකෝණයකද චතුරස්‍රයකද බාහිර කෝණ ඓක්‍ය 360ක් බව හඳුනා ගැනීම සහ ත්‍රිකෝණයක හා චතුරස්‍රයක කෝණාශ්‍රිත ගණනය කිරීම වල යෙදීම. ඔය හඳුනා ගැනීම කියලා තුනක් කිව්වනේ. ඒවා පුතේ වෙනස් වෙන්නෙම නැති කාරණා. මම උදාහරණ කිහිපයක් ගන්නම්. දැන් සිව්පාවෙක් කියලා කිව්වොත් පුතාට කියන්න ඕනේ දුගේ පාද ගන්න. නෑනේ පුතා දන්නවා හරියටම 4යි. ඊළඟට අපි කිව්වොත් සිව්පාවෙක් කතාව අපි අයින් වෙලා අපි කිව්වොත් හාවෙක් කියලා උගේ කං ගාන කියන්න ඕනේ. නෑනේ. හොඳටම දන්නවනේ 2යි කියලා. ඊළඟට ඔයාගේ වගේ පන්ති ළමෙකුට ලීටරයයි කියලා කිව්වොත් එතන තියෙන මිලිලීටර ගාන කියන්න ඕනේද? නෑනේ. හරියටම දන්නවනේ 1000යි කියලා. ඒක සම්මතයක්. ඒ වගේ දරුවනේ අපි අද අඳුනා ගන්නවා ඒ වගේ කාටවත් වෙනස් කරන්න බැරි සම්මත කාරණා 3ක්. ඒවට ප්‍රමේයන් කියලා මේ පාඩමේ කියන්නේ. ඒවා ආය එනවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ලෝකේ කාටවත් ඒව වෙනස් කරන්න බෑ. හොඳයි. හරි. ඔකට යන්න කලින් ඔය හතේ පන්ති ඉගෙන ගත්ත කෝණමානය. මතකද බලන්න? කෝණමානය. මතකද කෝණමානය? මම කෝණමානය පුතාට ඇඳලා පෙන්නන්නම්. ඔන්නෝම රවුම් එකක් ඉගෙන ගත්තා මතකයි. ඔය දුණා පල්ලෙහාට මෙහෙම ටිකක්. ඊට උඩින් අර අතු පාටින් පුතාට ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේකට කිව්වේ පාද රේඛාව. අපි ගණන් කියන්න බලන්න. බලන්න මේක පාද රේඛාව. ඔගේ තියෙනවා උදේ මෙන්න එතන බිඳුව. කෝණමානයක් කරන් පුතා පස්සේ බලන්න ඊට පස්සේ වෙන්නේ චූටි ඉරි කැලි තියෙනවා. ඕවට කියන්නේ දරුවනේ අංශක කියලා. මොනවද කියන්නේ? අංශක. ඔගේ ලියලා තියෙනවා පුතේ චූටි ඉරි ගහලා ටිකක් දුර ගිහලා දිග ඉරක් තියෙනවා. එතෙන්ට 5යි. තව එහාට ගිහලා 10 ගාව 10 ලියනවා. 20 ලියනවා. ඔහොම මැදට එනවා හරියට 90. ඊට 80. ඔහොම ඇවිල්ලා මේ පැත්තේ තියෙනවා 180. ඔගේ අනිත් පැත්තෙත් බිඳුව තියෙනවා. ඒ කියන්නේ දෙපැත්තෙම මනින්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා බිඳුව. ඊට පස්සේ ආයි 10, ආයි 20 ඔහොම තියෙනවා. කොහොමද මට කියන්න ඕනකම තිබුණේ අංශකය කියන්නේ මොකක්ද කියලා. දරුවනේ අංශකය කියන්නේ මෙන්න මේ චූටි කෑලි දෙකක් අතර පරතරය. ඔච්චර ලොකු නේ හරි පොඩි. මෙන්න මේ පරතරයක තව දික් කරොත් එහෙම පොඩ කට ලොකු වෙනවා. මෙන්න මේ පරතරයට කියන්නේ මොකද්ද? අංශකය. වටේම රවුමක් ගියොත් ඔය වගේ ඒවා තියෙනවා 360ක්. ඉතින් ලෝකෙම අංශකය හදාගෙන තියෙන්නේ එහෙමයි. ලෝකෙම හදාගෙන තියෙන වගේ වෘත්තයක් ඇඳලා ඒක වටේ සමාන කෑලි 360කට බෙදලා තමයි අංශකය හදාගන්නේ. එයින් භාගය නිසා ලෝකෙම කෝණමාන වල තියෙන්නේ අංශක 180. ඒක හරියට අර ඕනම සිව්පාවෙකුට කකුල් 4යි වගේ ලෝකේ ඕන කෙනෙක් අංශකයයි කියලා කියන්නේ දරුවනේ අර චූටි ඉරි දෙකක් අතර වර්ධනය. කොහොමද ඒක හදන්නේ? වටේම රවුම 360කට බෙදලා. ඒතර කෝණමානයෙන් භාගය නිසා 180ක් වගේ තියෙනවා.
එතකොට දැන් ඔයාලට අංශක කියන එක මතකයි. චූටි පරතරයක්. ඒක ඇත්තටම රේඛා දෙකක් අතර පරතරයක් වුණා. ඒ දෙක අතර පරතරය. ඔය ඉතින් 2යි නම් අංශක 2යි 3යි නම් අංශක 3යි කියලා අපි කියනවා. උත්තර ලොකු නෑ අංශක 3ක් එහෙම මම ඇන්දර හොඳයි. මම ඔයාලට තව ඕන උදාහරණ පෙන්නන්නම්. මේ ලියලා තියෙන්නේ 140 නේ මෙන්න මෙතන. ඒ කියන්නේ මේක කෝණමානෙ මෙහෙම තිබ්බොත් මේකට ඔන්න ඔය ඉර දෙක අතර චූටි කැලේ 140ක් තියෙනවා කියලා තමයි කියන්නේ. හරියට මෙතෙන්ට එනකොට 140යි. ඒක තමයි ඔය කෝණෙන් කියන්නේ. ඔන්න දැන් ඔයාලට අංශකය මතක් වුණා. දැන් අපේ සම්බන්ධතාව වලට පොඩ්ඩක් යන්න අපි. මොකද්ද අපි පළවෙනියට ඔප්පු කරන්න බලාපොරොත්තු වෙන්නේ? ත්‍රිකෝණ. ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද? සරල රේඛා තුනකින් සමන්විත බහුවශ්‍රයක්. මේ කියන්නේ සරල රේඛා ඛණ්ඩ තුනකින් සමන්විත බහුවශ්‍රයක් ත්‍රිකෝණයක් ලෙස හැඳින්වෙන බව ඔබ ඉගෙනගෙන ඇත. අපි තුනේ ඉගෙන ගත්තා. ත්‍රිකෝණයකට කෝණ තුනක්. මේ තියෙන කෝණ තුන. කෝණ නම් කරන්න බව ඉගෙන ගත්තා තේන්දි. පාද තුනක්. පාද කියන්නේ ඉරි. මම රතු පාටින් දෙන්න මේදී. කොහොම නම් කරන්න පුළුවන් A B B C C A කියලා පුතා ඉගෙන ගත්තා. තුනක්. ඒවා ඇත ඒවා ත්‍රිකෝණේ අංග. මේ තියෙන දේවල් වලට කියනවා අංග කියලා. ඔය අපි පොඩි පන්ති ඉගෙන ගත්ත ඒවා. ඊට පස්සේ ඔය අංග අනුව අපි ඉස්සරහට යන ගොඩක් රත වෙන එකේ තේරුම් ගන්නෑ. ත්‍රිකෝණ කියලා මාතෘකාව ලිව්වා නම් හරියවා කමන්නේ. පාදවල දිග අනුව ත්‍රිකෝණ වර්ගීකරණය. අපි එක එකව වර්ග කරනවනේ පුතේ. දැන් අපි වර්ණය අනුව වර්ග කරනවා. ත්‍රිකෝණ නෙමෙයි. මිනිස්සු ගන්නකො. සුදු මිනිස්සු කළු මිනිස්සු. ශරීර ප්‍රමාණය අනුව වර්ග කරනවා. උස අය මහා මේ උස අය මිටි අය කියලා. ශරීරයේ උස. දැන් මිනිස්සුන්ගෙන් පැත්තකට දැම්මොත් අපි සත්තු වර්ග කරනවා පාද අනුව. සිව්පා දෙපා බහුපා අපා කියලා. ඒ වගේ දරුවනේ මේ ත්‍රිකෝණවල පාදවල දිග දිග සැලකිල්ලට අරගෙන වර්ග කරන්න තමයි අපි හදන්නේ. මේ බලන්න මේ පැති තුනම සමාන ත්‍රිකෝණයක් ආවොත් ඒකට කියනවා විශේෂණ පදයක් දානවා සමපාද කියලා. සමපාද ත්‍රිකෝණ. පාද දෙකක් විතර සමාන. අනික වෙනස් එකක් ආවොත් මේ ඉරි වලින් කියන්නේ සමානයි කියලා නේ. එමය සමාන බව ලකුණු කරන්නේ. ඒකට කියනවා සමද්විපාද. විශේෂණයක් දානවා සමද්විපාද ත්‍රිකෝණයක්. ඊළඟට පාද තුනම එකිනෙකට වෙනස් නම් මේ නිල් පාදයට වඩා යන්දිනේ බලන්න දම් පාට පාදේ වෙනස්. දම් පාට පාදයට වඩා ලා කොළ පාට පාදේ වෙනස්. මන්ලා බැලුවා. දිග බලන්න. අන්න ඒවට දානවා විශේෂණයක් විෂම කියලා. එහෙනම් මොකක්ද යනු වර්ගයේ විෂම ත්‍රිකෝණ. විෂම පාද කියලා කියනවා සමහර අවස්ථාවල විෂම ත්‍රිකෝණ. ඔන්න පුතේ පාදවල දිග අනුව විෂම සමපාද සමද්විපාද විෂම පාද කියලා විෂම ත්‍රිකෝණ කියලා හඳුන්වන්න පුළුවන්. ඔන්න වර්ග කරා වර්ග තුනක්. ඔන්න ඊළඟ එක කෝණ. මේ පුතා සටහන් විදිහට පස්සේ ලියා ගන්න ඔරුවට කාලනාස්ති කරන්න ඕනේ. ත්‍රිකෝණයක කෝණවල විශාලත්වය. මොකෙන්ද පුතේ කෝණවල විශාලත්වය මනින්නේ? පාද මනින්නේ නම් සෙන්ටිමීටර වලින් එහෙම. කෝණවල විශාලත්වය මොකෙන්ද මනින්නේ? අංශක වලින්. අර චූටි කෑත් කෝණමානෙ තියෙන. විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය. කෝණේ මනලා බලන්න. හරිද? මෙන්න මේක ඔයා ඉගෙන ගත්ත කෝණ පාඩමත් මම චුට්ටක් මතක් කරලා ඉන්න මොකට යන්න කලින් පුතා ඉගෙන ගත්ත මතක ඇති අංශක අණුවට අඩු කෝණ සුළු කෝණ. මතකද? සුළු කෝණ. හරියටම අංශක අණුවේ කෝණ. පොඩි පන්ති නම් අංශක කතාව කිව්වේ නෑ. කඩදාසි මුල්ලකින් බැලුවේ. හතේ පන්තියෙන් පස්සේ පුතා අංශක දන්නවා කෝණමානෙන් බැලුවේ. අර අංශක කියන්නේ චූටි පරතර 90 නම්. හරියට අංශක 90 නම් ෆොටෝකින් පෙන්වන්නේ 90. ලියන්න පුළුවන් ඕන. 90 නම් ඒවට කිව්ව මොකද්ද? ඍජු කෝණ. ඍජු කෝණ. ඊට පස්සේ 90ට වැඩි හැබැයි 180ට අඩු නම් ඔයා කිව්වා සරල මහා කෝණ. උතරින් එහා කෝණ වර්ග දෙකක් ඉගෙන ගත්තා. 180 ඒවා සරල කෝණ 180ට වැඩිව පරාවර්ත කෝණ. ත්‍රිකෝණයකට සරල කෝණ සහ පරාවර්ත කෝණ ඉන්නේ නැහැ. එහෙනම් ත්‍රිකෝණයට එන කෝණ වර්ග 3යි තියෙන්නේ. මොනවද? සුළු කෝණ එන්න පුළුවන්.
ඍජු කෝණ එන්න පුළුවන් මහා කෝණ එන්න පුළුවන්. ඔන්න ඔය කෝණේ ප්‍රමාණය කෝණ අනුව ත්‍රිකෝණ වර්ග බෙදනවා. අර මං කිව්වේ සිව්පා දෙපාපා බහුපා කියලා බෙදුවා වගේ, කළු මිනිස්සු සුදු මිනිස්සු කියලා බෙදුවා වගේ, උසාය මිටියයි කියලා බෙදුවා වගේ, අර ඉස්සෙල්ලා පාද අනුව සම පාද සමාන පාද තියෙනවා නම් සමදී පාද දෙකක් සමාන නම් නේද? පාද තුනක් සමාන නම් තුනම වෙනස් නම් විෂම ත්‍රිකෝණ. ඒ වගේ දැන් කෝණේ ප්‍රමාණය අනුව ත්‍රිකෝණ වර්ග තුනක් බෙදන්න යනවා. ත්‍රිකෝණ වර්ග තුනක් බෙදන්න යනවා. මේකේ බලන්න මෙන්න මේ මම සර් ඊතල වලින් පෙන්නන්න. මේ කෝණ මැන්නොත් අංශ 90ට අඩුයි. ඒ කියන්නේ සුළු කෝණයක්. මේ නිල් පාටින් පෙන්නන කෝණේ මැන්නත් අංශ 90ට අඩුයි. ඒ කියන්නේ ඒකත් සුළු කෝණයක්. මේ ලා නිල් පාටින් පෙන්නන කෝණේ D අකුර ගායක මැන්නත් 90ට අඩුයි. සුළු කෝණය. සුළු කෝණ පමණක් තියෙන නිසා මේ ත්‍රිකෝණෙට විශේෂණ පද එනවා සුළු කෝණී කියන. සුළු කෝණී ත්‍රිකෝණ. මොනවද එන සුළු කෝණී ත්‍රිකෝණ? සුළු කෝණ පමණක් ඇති ත්‍රිකෝණ. සුළු කෝණ පමණක් ඇති ත්‍රිකෝණ. අපි ඊළඟ ත්‍රිකෝණයට යමු. ඊළඟ එකේ දරුවනේ මේ ඊතලෙන් පෙන්වන එක සුළු කෝණයක්. මේ ලානිල් පාට එක සුළු කෝණයක්. හැබැයි තුන්වෙනි කෝණය මම දැන් පෙන්වන්න යන දම් පාට කෝණය සුළු කෝණයක් නෙමෙයි. අන්න ඒකේ සුළු කෝණ පමණක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා සුළු කෝණී කියන මෙන්න මේ රවුම් කරන වචනේ මෙයාට උචිත නැහැ. සුළු කෝණ විතරමයි තියෙන්න ඕනේ සුළු කෝණී වෙන්න නම්. උඩ එකේ තිබුණා. ඔගේ මහා කෝණ එකක් තියෙනවා. ඒ දම් පාට එක මහා කෝණයක්. මහා කෝණ කියන්නේ 90ට වැඩි කෝණයක්. 90ට වැඩි කෝණ එකක්. හැබැයි ත්‍රිකෝණයක මහා කෝණ තියෙන්න පුළුවන් එකයි පුතේ. ඔය නිල් පාට ලා නිල් පාට දෙක අනිවාර්යෙන් සුළු කෝණ වෙනවමයි. හරිද? එක මහා කෝණයක් තිබුණොත් එක කෝණයක් 90ට වැඩි නම් අන්න ඒවට කියනවා මහා කෝණයක් තියෙන නිසා මහා කෝණී ත්‍රිකෝණ. හැබැයි පටල ගන්න එපා උඩ සුළු කෝණ තියෙනවා නේ. ඒ උනාට සුළු කෝණී වෙන්නේ. සුළු කෝණී වෙන්නේ තුනම සුළු කෝණ. එකෙක් හරි සුළු කෝණ නෙමෙයි නම් එයා මහා කෝණයක් නම් මහා කෝණී ත්‍රිකෝණයක්. දැන් අපි ගිහිල්ලා බලමු ඊළඟ ත්‍රිකෝණයට. මේ පෙන්නන ලා නිල් පාටේ සුළු කෝණ. යෝගෙත් සුළු කෝණ තියෙනවා. ඒ නිසා කො සුළු කෝණී කියන්න බෑ ඒ උනාට. තුනම සුළු කෝණ වෙන්න බෑ. ඕකේ ඔය කොටුවෙන් පෙන්නන කෝණය සර් මේ දම් පාටි තලෙන් පෙන්නන කෝණය ඍජු කෝණයක්. ඔන්න ඒකේ තියෙන සුළු කෝණ වලට අමතරව තියෙන කෝණය ඍජු කෝණ නිසා ඒකට මහා කෝණී කියන්නත් බෑ. එයා තුනම සුළු කෝණ නෙවෙයි නිසා සුළු කෝණී කියන්නත් බෑ. අන්න එයාට ඍජු කෝණයක් අඩංගු නිසා ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා කියනවා. එන එක කෝණයක් අංශක 90 නම් එක් කෝණයක් ඍජු කෝණයක් නම් එයා ඍජු කෝණී, එක කෝණයක් මහා කෝණයක් නම් එයා මහා කෝණී. ත්‍රිකෝණ තුනම සුළු කෝණ නම් සුළු කෝණී ත්‍රිකෝණ. ඔන්න පුතේ ඔය ඔක්කොම ඔයා පහේ පොඩි පන්තිද ඉගෙන ගත්ත ඒවා. හොඳේ. ඔය තියෙන්නේ පුනරීක්ෂණයට මතක් කළේ. ඔන්න දැන් පුනරීක්ෂණ අභ්‍යාසයේ දිනවා. එයා ඕක කරන්න පස්සේ මම දැන් ඕක කරන්න යන්නේ ලබන සතියේ උත්තර කියන්නම්. ඔයාට මම ඕනනම් මේ පාද නම් කිරීමේ මතක නැත්තම් පොඩ්ඩක් මතක් කරන්නම්. රූපේ දැක්කන ත්‍රිකෝණේ පාද තුන හා කෝණ තුන නම් කරන්න. මතකද පාද නම් කරන්න හැටි? මෙන්න මේ දම් පාඩේට නම් කරන්න ඕන නම් මොකද කරන්නේ? කොනේ අකුරු දෙක ලියනවා. KL. මැදට කමාවක් එහෙම දාන්නේ. ඊළඟ පාදේ වෙන් කරන්න කමාවක් දානවා. දාලා මේ දැන් අඳින එක ඕන නම් කොනේ අකුරු දෙක ලියනවා. LM. එතන මැදට කමාවක් දාන්න බෑ. ඊළඟ පාදේ ලියන කමාවක් දාන්න. MK. දැන් KM. මේ අකුරු දෙක මාරු වෙන්න පුළුවන් MK KM නේ. ඒකට ප්‍රශ්නයක් නැහැ. එන රේඛා ඛණ්ඩයක් නම් කරන්නේ දෙපැත්තේ අකුරු දෙකකින්. ඊළඟට කියනවා කෝණ නම් කරන්න කියලා. කෝණ. මම මේ දම් පාටින් අඳන කෝණේ නම් කරමු. ඒක තියෙන්නේ L අකුර ගාවනේ. ඕක නම් කරනකොට දරුවනේ L අකුර මැදට එන්න ලියන්නම ඕනේ. මැදට L අකුර ලියන්නම ඕනේ. ඔන්න බලන්න මම මේ එන පාරේ පිළිවෙලට ලිව්වන් හරිය. K ගෙන් පටන් ගන්නවා. මම පුතාට පෙන්නන්න එක නිල් පාටි. K අකුර ගාව ඉඳලා බලා ඉන්න. K L M ඔන්නෝම ඇවිද්දොත් ඔය නිල් පාට කෝණේ හැදෙන නේද? K ගේ ඉඳලා ඔයා යනවා K L M කියන පාර දිගේ. එතකොට ඔය නිල් පාට කෝණේ හැදුණානේ. අන්නේ හැදිච්ච විදිහටම අකුරු ලියන්න ඕනේ. L මැදට එන්න ඕනේ. K L M. උදාට පුළුවන් L මැදට දාලා ඔන්න මේ M එන් මාරු කරන්න. M K දෙපැත්තට මාරු කරන්න. මේ K මේ පැත්තට දාලා මේ පැත්තට දැම්ම කවන්න. L මැදට එන්නම ඕනේ. තව දෙයක් එන්න ඕනේ දරුවනේ. කෝණය කියන අදහස එන්න
උඩින් පොඩි කෑල්ලක් දානවා තොප්පියක් වගේ ඔන්නෝම දැකලා ඇති දම්පාඩි ඊතලෙන් පෙන්වන තැන බලන්න ඊතලෙන් පෙන්වන තැන බලන්න ඔය ඊතල ටික ගහන්නේ උඩ කෑල්ල තොප්පිය වගේ එක දාන්නේ ඔක කියවන්නේ කෝණය කියලා මේ තියෙන මේ ලියලා මේ දැන් වල මේ තියෙන එහෙනම් ඔන්න අපි එක කෝණයක් නම් කරා ඔය විදිහට කෝණ තුන නම් කරන්න ඕනේ එම් අකුර ගාව කෝණේ නම් කරන හැටි පුතා දැන් හිතන්න මොකද්ද LMK කෝණය එහෙම නැත්නම් K ගෙන් පටන් ගන්න KML කෝණය මේ දෙකම හරි K අකුර ගාව කෝණේ නම් කරන හැටි කල්පනා කරගන්න මම මතක නෑ ඔයාලට කොහොමද කියන්නේ K මැදට එන්න කියන්නේ MKL කෝණය කියන එක දාන්න ඕනේ හෝ LKM කොහමරි ඒ K මැදට එන්න ඔන්න ඔය විදිහට පුතාට පුළුවන් ඔය කෝණ නම් කරන්න දැන් ඊට පස්සේ විශාලත්වයේ මනින්න වගේ ඒවා තියෙනවා පුතා කරන්නකො මේ හතේ පාඩම මතක් කරන්නේ තියෙන්නේ නේද මම ලබන සතිය මම උත්තර කියන්නේ අපි අද ක්‍රියාකාරකමට යම් මං ගියසති කියන්නේ නැති ඔයාට කොලයක් එහෙම තියාගන්න ළඟින් ආප්සිට්යක් තියාගන්න කියලා මං කිව්වා වුණ බලන්න මට දැන් තමයි මතක් වෙන්නේ. right දැන් පොඩි ආප්සිට් කැල්ලක් තියෙනවා නම් ගන්න අපිට තව පැය භාගයක් විතර තියෙනවා අපිට වෙලා ඇති මේක කරන්න. කතුරකුයි ආප්සිට් කැල්ලකුයි පොඩි ගම් පොඩ්ඩකුයි ගන්න ගම් දින්න. දැන් ටක් ගාලා ගන්න විනාඩියක් දෙකක් දෙන්නම්. ගම් පොඩ්ඩක් ඇත්තෙම නැත්නම් කලබල වෙන්න බා කතුරයි මේ දෙක විතරක් ගන්නවා. මම කිව්වා කී සති ලෑස්ති කරගන්න කියලා. අපිට ඊට පස්සේ පුළුවන් පුතාලා වැඩි එකතු කරගන්න ගමන් මම ඉන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ ක්‍රියාකාරකම් කරන්න. ක්‍රියාකාරකම් කරන්න. හරි. දැන් පුතා ලියන්න මෙන්න මේ මාතෘකාව පොතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කියලා ලියන්න. ඓක්‍ය කියන්නේ එකතුව පුතේ මෙන්න රවුම් කරන් දැන් තියෙනවා නේ. එකතු කළාගෙන උත්තරේ. ලියන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කියලා ලියන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කියලා ලියන්න. හරි. දැන් පුතාගේ ආප්සිට් එකේ ගොඩාක් ලොකුට අඳින්න එපා. උංජියට අඳින්නත් එපා කුරුමිනිය වගේ. මෙන්න මේ හරි දාන ත්‍රිකෝණය වගේ ත්‍රිකෝණයක් අඳින්න. ওই විදියම වෙන්න ඕනේ නැහැ. ඕක මනින්න යන්න එපා. නිකන් ඉරු තුනක් ගාලා ත්‍රිකෝණයක් අඳින්න. ඔය ගානට ඔය ප්‍රමාණයම ඕනේ නැහැ. ත්‍රිකෝණයක් අඳින්න ගානට හැබැයි කෙලින් ඉරු තුනක් ගාලා අඳින්න. අඩ රූල අරගෙන කෙලින් ඉරි ගහලා ත්‍රිකෝණයක් අඳින්න. සරුත් අඳිනවා. අර විදියම ඕනේ නැහැ. කෙලින් ඉරි ඕනේ ඉච්චරයි. දැන් පුතා ඔය කෝණ තුන ABC කියලා නම් කරා. ත්‍රිකෝණේ. ඔය පිට අකුරු නම් වැඩක් නැහැ අපිට. ඔගේ ඇතුළට දාමු අපි සිම්පල් අකුරු තුනක් අන්න ඒ තුන වැදගත්. දාන්න මේ A අකුර ගාවින් සිම්පල් A, B අකුර ගාවින් සිම්පල් B, C අකුර ගාවින් සිම්පල් C. දැන් පුතා හතුරක් අරගෙන ඔය ත්‍රිකෝණය ඔය ABC මේ කැපිටල් අකුරු මේ හරි දාන කැපිලා ඒකට කමන්නේ. මේ ත්‍රිකෝණය කපා ගන්න. කැපිටල් අකුරු කැපිලා යෝ ඕනේ. හරියට රේඛා දිගේ කපන්න. කලබල නැතුව ලස්සනට කපා ගන්න ඇද වෙන්නේ. දැන් පුතාට ලැබෙන්නේ ඔන්න සර් පෙන්නුවා වගේ ත්‍රිකෝණයක් ABC අර කැපිටල් අකුරු නෑ දැන්. ඊට පස්සේ දරුවනේ මෙන්න මේ කෝණ තුන වෙන් කර ගන්න හදන්නේ මම. මොන කෝණ තුනද? B කෝණයයි A කෝණයයි C කෝණයයි තුන. ඒක වෙන් කරාම පුතාට අඳුර ගන්න බැරි වෙන හින්දා පුතා මෙන්න මෙහෙම කරලා කවන්නේ. මෙන්න මෙහෙන් කපන්න පොඩ්ඩක් කොහම ඇදට. කෙලින් කැපුවත් වැරද්දක් නෑ උක. කෝණේ අඳුර ගන්න අමාරු වෙන හින්දා පොඩ්ඩක් ඇදට කපන්න. අනිත් පැත්තෙන් චුට්ටක් ඇදලා කපලා A කෝණය වෙන් කරගන්න. අනික ඕනනම් ඒතකොට C වෙන් වෙයි ඕනනම් ඒකත් පොඩ්ඩක් කපන්න. කපලා C වෙන් කරගන්න.
කෝණ තුන වෙන් කරගන්න. කෙලීමිරි කැපුවොත් පොඩ්ඩක් කෝණ පැටලෙන හින්දා කපන්න එපා. කැපුවට වැරද්දක් නැහැ. රේඛා ඇද වෙන එක ගැන හිතන්න එපා. මැදින් කපන ඉරි මම මේ රතු පාටින් අඳින ඉරි ඇද වුණාට කමන්නේ නැහැ. රතු පාට ටික අනික් ඒවා කෙලින් කපලානේ තියෙන්නේ. ඒව ඇද කරන්න බෑ. දැන් කෝණ තුන කපලා ඇති මං හිතන්නේ. දැන් පුතා අකුරු තුන නිසා කෝණ ටික මාරු වෙන්නේ නැහැ බය වෙන්න එපා ABC පේනවා. ඔයා කැමති එකක් ඔය තුනෙන් ඕන එකක් අරගෙන ඉස්සෙල්ලා ඔන්නෝම අපි දුමු B ගත්තා කියලා. B කෝණය මෙන්න මේ පොතේ අලවන්න. අලවන්න. ඔක ඔය පැත්තට හරි අනිත් පැත්තට හරි වෙන පැත්තට අලවන්න. ඒකට කමන්නේ. දැන් ඔක සමහරට මේ අතට එයි. ඉස්සර දැන් අදින අතට කමන්නේ. B අකුර පේන්න අලව ගන්න කොහොම හරි. B අකුර යටට යන්න අලවන්න එපා. අර කෝණේ අඳුර ගන්න පුළුවන් ඕනේ ඒකයි. ගොඩාක් ගම් ගන්න යන්න එපා. පොඩ්ඩක් ගාලා අලව ගන්න. ගැලවෙන්නේ නැති නලව ගන්න. B අලවල ඉවර නම් දරුවනේ මම ඒක නිල් පාටි පෙන්නන පොඩ්ඩක් බලාගෙන ඉන්න ඉස්සෙල්ලා. මේ නිල් පාටි පෙන්නන්නේ ඒ කෝණේ. මොකද මෙතන නෑ පුතා කපාගෙන ඇත්තේ. ඒ කෝණේ හරියට මෙන්න මේකට හේතු කළා. මේ අනික් කෝණයට හේතු කළා. අලවන්න ඒ කෝණේ මේකට. බයද ඒ අකුර යටට යන්නත් පුළුවන්. ඔක හේතු කරන්න ගියා. ඒ අකුර පේන්නේ නැති පැත්තට හැරුණක් කමන්නේ නැහැ. කොහමරි ඒ මුල්ල මෙතෙන්ට එන්න අලවන්න. ඒ මුල්ල මෙතෙන්ට ගන්න. අනිත් පැත්තට යටට ඒ ගියත් කමන්නේ නැහැ. ඒක උඩින් ඒ කියලා පස්සේ ලියන්නකෝ. හැබැයි හරියට මේ මුල්ල ශීර්ෂය එක තැනට එන්න ඕනි. මේ පොඩ චුට්ට බලන්න මං කියන එක. මෙන්න මේ ඊතල ගහන තැනට හරියටම අර උල එන්න ඕන. ගාන්න එන්න අලවන්න. එහෙම යන්න බෑ. C කෝණේ. ඒ කෝණේ ඇලෙවිනේ. කමන්නේ නැතුන C ඇලෙවුණා ඒත් කමන්නේ නැහැ. පිළිවෙලක් නැහැ. ඊට පස්සේ දරුවනේ බලන්න සර් මේ ලානිල් පාටි පෙන්නන කෝණය. මේ ලානිල් පාටින් පෙන්නන කෝණය බලන්න. අන්න යා පුතේ ගෙනල්ලා මෙතන අලවන්න ඊළඟ. හරියටම මුල්ල මෙතෙන්ට එන්න අලවන්න. හරියට අලවන්න. හරියට අලවන්න. දැන් පුතාතේ කෝණමානයක් තියෙනවා නම් නැතත් ඔක තේරෙනවා. තියෙනවා නම් තියලා බලන්න හරියට කෝණමානක එකක් මෙතන තියෙනවා. ලාකොල පාටින් අඳින්නම්. හරියට කෝණමානක එකක් තියෙයි. ඒ කියන්නේ අංශක 180ක් තියෙයි. ඔය තුන් දෙනාගේම ගන්න. ඔය තුන් දෙනාගේම ගන්න මේ අඳින හැටි බලන්න කොන්නෝ වෙන වෙනම බලන්න යන්න එපා. හරියටම 180යි. හරියටම 180. කියලා බලන්න. කෝණමාන නැතත් ඔයාලට තේරෙනවා ඔක සරල කෝණය නිසා අංශක 180යි කිය. මුළු එක සරල කෝණය. තේරෙනවා හොඳයි කියලා බලන්න. මෙන්න ඔයා ඉගෙන ගත්තේ පුතේ අර සිව්පාවෙකුට පාද 4යි හාවෙකුට නම් කන් 2යි ලීටරයට මිලිලීටර් 1000යි පැයට මිනිත්තු 60යි වගේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන කොයි විදිහට ත්‍රිකෝණය ඇඳත් 180ක් වෙනවාමයි. ඒක ඍජු කෝණයකට වෙනවා සුළු කෝණයකට වෙනවා මහා කෝණයකට වෙනවා. පුතාට ඔක බලන්න දැන් කරන්න එපා. බලන්න එක වැදගත්. තව එක එක විදිහේ ත්‍රිකෝණ අඳින්න. සුළු කෝණී ත්‍රිකෝණයක් අඳින්න. ඍජු කෝණී ත්‍රිකෝණයක් අඳින්න. ලොකුවට අඳින්න පුංචියට අඳින්න. අර විදිහටම කෝණ කපන්න. කපලා බලන්න ඒව කපලා අලවලා බලන්න හරියටම 180. හරියටම 180. ඔය ආපු විදිහටම එන්න. ඔන්න ඕකෙන් ඉගෙන ගත්ත දේ පුතේ ආයේ ජීවිතේ කවදාවත් වෙනස් වෙන්නේ දෙයක්. අපි ගත්තොත් හරකෙක් නම් ඌට අනිවාර්යෙන් පාද 4යි. සිව්පාව එහෙමනේ. කවුරු හරි කියනවා සිව්පාවෙක් මම දැක්කා කියලා. අපි කියනවා අනිවාර්යෙන් උඩ කකුල් 4යි. කවුරු හරි කියනවා මම ලීටරයක් වතුර බිව්වා කියලා. අපි දන්නනේ අනිවාර්යෙන් මිලිලීටර් 1000යි බීලා තියෙනවා. වෙනස් වෙන්නේ නැහැ පුතේ. නේද? කවුරු හරි කියනවා මීටරේ කෝදුවෙන් එකක් දිග රෙදි කෑල්ලක් ගත්තා කියලා. අපි දන්නවා අනිවාර්යෙන් සෙන්ටිමීටර් 100යි එතන කියලා. වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ දරුවනේ කවුරු හරි කිව්වොත් මං ත්‍රිකෝණයක් ඇඳලා කියලා නැත්නම් අපිට ත්‍රිකෝණයක් ලැබුණොත්
අපි කියනවා ස්ථිරවම මේ කතිර දාන තුනම එකතු කළොත් තුනම කියන අංශ ගණන් පරතර එකතු කළොත් ස්ථිරවම 180. ඔය සම්බන්ධය වාට කොච්චර වාර ගණන් ඉස්සරහදී පාවිච්චි කරන්න වෙයිද දන්නේ. ඔක වෙනස් වෙන්නේම නැහැ. ත්‍රිකෝණයක් වෙන්න ඕනි, කෝණ තුනම ගන්න ඕනි, උත්තරේ 180. අනිවාර්යෙන් තුන එකතු කරලා 180. තව එක එක හැඩ ඇඳලා බලන්න. ඒතර තේරෙයි මේ තියෙන ක්‍රියාකාරකම, මේ තියෙන පුතා කරපු වැඩේ ඔය තමයි තියෙන්නේ. ඒ අනුව අපිට ඔප්පු වෙන දේ තමයි මේ තියෙන්නේ මේ. සරල රේඛාවක් මත ලක්ෂවල කෝණ 180ක් බැවින් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍යද 180 බව නිගමනය කළ හැකියි. එයි මෙතන සරල රේඛාවනේ මෙවන මේ අඳින්නේ. ඔක සරල කෝණේනේ. උතන 180යිනේ. අර ත්‍රිකෝණේ කෝණ තුනමනේ ඔය ආවේ. ඒ නිසා ත්‍රිකෝණෙත් 180. ත්‍රිකෝණෙත් 180. දැන් ලියා ගන්න පුතා. මෙහෙම ලියන එකයි හොඳ. මං කියන විදිහට ලියන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ. ඔකට අභ්‍යන්තර කියන්නේ ඇයි කියලා මම අවශ්‍ය කියනවා. අභ්‍යන්තර කෝණ තුනේ ඒ වචනේ ඕනිමයි. අභ්‍යන්තර කෝණ තුනේ එකතුව නැත්නම් ඓක්‍ය. අර මාතෘකාව තියෙන ඓක්‍ය ඒකතුව කියන්නේ. එකතුව අංශක 180ක් මේ තියෙන වචනේ මේ රවුම් ඓක්‍ය. ඓක්‍ය කියන්නේ එකතුව කියන එකම තමයි. ඓක්‍ය 180ක් වේ. ඔන්න ළමයිනේ ඒක අපි ඔප්පු කළා. දැන් දරුවනේ තියෙන්නේ ඔය දැනුම පාවිච්චි කරලා ගණන් හදන. මම ඔයාලට උදාහරණ කිහිපයක් කියන්නම්. ඔයාගෙන් අහනවා සිව්පාවේකේ කකුල් 3කට ලාඩම් ගහලා දෙන්න. ලාඩම් කියන අර යකඩෙන් හයි කරන පාරේ ඇවිදින්න පුළුවන් හරක් තියෙන. කකුල් 3කට ලාඩම් නොගැසූ පාද ගන්න කියන. එකයිනේ අනිවාර්ය නේද? අපි දන්නවනේ 4යි තියෙන්නේ කියලා. තව ප්‍රශ්නයක් අහන්න. ඔයාට කියනවා ලීටරයක් තිබුණු බෝතලයකින් මිලිලීටර් 900ක් බිව්වා කියලා කවුරුහරි. ඉතුරු ගාන ඔයා දන්නවා. එයා කියන්නේ ඔයා දන්නවා. කීයද? 100යි. ඒ ලීටර් 1000යිනේ පුතේ 1000න් 900ක් බිව්වා නම් අඩු කරලා 900ක්. පැහැදිලි නේද මං කියන්නේ? ඊළඟට කියනවා තව කෙනෙක් මීටරයක් තිබුණු රෙදි කෑල්ලකින් එක ළමෙක් සෙන්ටිමීටර් 50ක් ගත්තා. තව ළමෙක් සෙන්ටිමීටර් 25ක් ගත්තා කියන. මීටරයකින් ඉතුරු කෑල්ල කොච්චරද කියලා අහනවා. මොකද ඔයා කරන්නේ? 50යි 25 එකතු කරන 75. මීටරය කියන 100නේ. 100න් 75 අඩු කරනවා. ඉතුරු වෙනවා 25. ඔයා කියනවා අනිත් ළමයා ඉතුරු උනේ සෙන්ටිමීටර් 25යි. ඔය විදිහටම දරුවනේ ත්‍රිකෝණේ කෝණ තුන දුන්නොත් අපිට කියන්න පුළුවන් මුළු ගාන 180යි. අර ඔයා සිව්පාවෙක්ගේ 3කට ලාඩම් ගැහුවන් එකක් නෑ කියලා කිව්වා වගේ. 4න් අඩු කරලානේ කිව්වේ. මිලිලීටර් 10 ලීටරෙන් 900ක් මිලිලීටර් දුවන් 100ක් ඉතුරුයි. 1000 අපි දන්නවනේ 10න් අඩු කරලානේ කිව්වේ. අන්න ඒ වගේ දරුවනේ මේ ත්‍රිකෝණවල කෝණ කීපයක් දුන්නම් ඉතුරු ගාන කියන්න. ඇයි? අපි දන්නවා 180යි කියලා. මෙන්න නිදසුන එක. මෙයාට 45යි මෙයාට 35යි S කියන එක දන්නේ නැහැ. S කියන එක දන්නේ නැහැ. කොහොමද S කියන එක හොයන්නේ? 45යි 35යි එකතු කරන්න. එකතු කරන්න. 5යි 5යි 10න් බිඳුව. එකක් ඉතුරුයි. ඒක එකතු කරන්න 4ට. 5යි 5යි 3යි 8යි. මේ දෙන්න ගත්තා නේද 80ක්. තුන් දෙනාගේ තියෙන තුන 180යි. අන්න පුතේ 100න් අඩු ගන්නවා මේ 80. 100න් නෙමෙයි 180යි. අර අපි හොයාගත්ත කොලාල වල 180යි. 180ම එන්නේ නැතු තිකොන්න නෑ ලෝකෙම නෑ. 180න් අඩු ගන්නවා කියද්ද අර දෙන්නගේ 80 අඩු ගන්න. 0.01යි. අංශක 100ක් එයාට ඉතුරුයි. එන S අංශක 100. හැබැයි දරුවනේ ඔයා අර පොඩි පන්තියේදී අපි එහෙම කළාට ඔයා දැන් 8 ළමෙක් ඔයා ඔක සමීකරණ භාවිතේනුයි කරන්නේ. ඔයා කරන්නේ අර පුංචි ළමයි. ඔය දැන් මං කරේ පුංචි ළමයි කියන්නේ. පුතා දැන් ලොකු ළමෙක්. පුතා ඔක හදන්නේ සමීකරණ දැනුම පාවිච්චි කරලා. මොනවද පුතේ සමීකරණ කියන්නේ? සමාන ලකුණ දාලා ලියන්නේ. සමාන ලකුණ කොයිලේ හරි දැම්මොත් වම් අත පැත්තේ තියෙන ගානම දකුණු අත පැත්තට දාන්න ඕන. එතකොට එහෙම නැත්නම් සමාන ලකුණු දාන්න බෑ. එකම දේ. පොඩි පන්තියේ ඉඳලා පුතා සමාන රූපය ගන්නවා කියලා ඉගෙන ගත්ත මතක.
ඒ සංකල්පය. සමාන කියන සංකල්පය. උදා අනිවාර්යෙන් යාකලේ බෝලෙට බෝලෙනේ. බෝලෙට ත්‍රිකෝණ යාකලේ නැහැනේ සමානයි කියලා. එකම දේ සමානයි කියන්නේ ඒකයි. අදත් ඒක තමයි. සමානයි කියලා දැම්මොත් අපි අද දාන්නේ ලකුණ මේ දම්පාඩි තලෙන් පෙන්වන තැන තියෙන ලකුණ දාන ඉරි දෙක දෙපැත්තේ එකම ගාන වෙන්නම ඕනේ. නැත්නම් සමාන ලකුණ දාන්න බෑ. දැන් අපි දන්න දැනුම අනුව පුතේ අපි ඔක ලියනවා ඔන්න බලන්න. අපි දන්න දේ මොකද්ද? මේ 45යි. අර කෝණ කපලා ගත්තා වගේ. මේ 35යි. මේ SK ගාන දන්නේ නැති වුණාට අඥාතයක් නේ. මතකනේ ඥාත අඥාත. තාත්තාගේ වයස SI ගන්නේ. තාත්තර වයසක් තිබුණානේ. බිල්ඩිමක දිගේ AI ගන්නේ. බිල්ඩිමකට දිගක් තිබුණානේ. දන්නේ නැතිඳ ඒ කිව්වා. ඒ වගේ මේ කෝණේ S කියලානේ අරන් තියෙන්නේ. ඔන්න ඔය අඥාතයත් එක්ක ගත්තොත් මේ හරි දාපු තුන් දෙනා එකතු කළොත් අපි දන්නවා උත්තරේ. අර කපලා ඉගෙන ගත්තේ. අන්න පුතේ අපි මේ සමාන ලකුණු දාලා ලියනවා 180යි. ඇයි ඔය සමාන ලකුණ දැන් මේ ෂුවර් එකටම වම් පැත්තේ තුන් දෙනා 180. අපි ඉගෙන ගත්ත අර ක්‍රියාකාරය. දෙපැත්ත සමානයි 180යි තියෙන දෙපැත්ත. දැන් පුතේ ඔක විසඳීම ඔයා ඉගෙන ගත්ත හතේ පන්තිදී මම පොඩ්ඩක් කියන්නම් ඕන්න. අර ඉස්සෙල්ලා වගේම මෙන්න මේ දෙන්න එකතු කරමු. 80 එන්නේ. දැන් SK උත්තරේ හොයන ක්‍රමේ අර ඉස්සෙල්ලා වගේ අඩු කරන්නේ මේ පැත්තෙන් මම පෙන්වන පැත්ත බලන්න. මෙන්න මේ 80 අයින් කළා. මේ පැත්තෙනුත් 80ක් අයින්. හරියට සමබර වෙච්ච තරාදියක් වගේ සමාන ලකුණු. මෙහෙන් 80 අයින් කළොත් අරෙන් 80 අයින් කරන්න. එතකොට ආයෙ සමාන. ඔන්න බලන්න මේ 80 අයින් කරන්න මොකද කරලා තියෙන්නේ? අලුතෙන්ම 80ක් මෙන්න මේ පෙන්නන 80 අලුතෙන් දාලා. බලන්න උඩ පෙළිය නෑ ඔය 80. මේ කොටු අස්සේ නෑ. අඩු කිරීම 80 නෑ. අලුතෙන් දාලා තියෙන්නේ. ඊට අමතරව පුතේ අනිත් පැත්තට දානවා. මම ඒක රතු පාටින් පෙන්නන්න 80ක්. බලන්න උඩ තිබුණ 180 මේ කොටු ගන්න දැන් අලුතෙන් ආව 80. ඒ කියන්නේ දෙපැත්තෙන්ම 80ක් අඩු කරනවා. ඔන්න ඔහොම ලියලා පෙන්නන්න. එහෙම නැතුව 180න් අර මම ඉස්සෙල්ලා වගේ 80 අඩු කරලා 100යි කියලා කියන්න බෑ. දැන් පුතේ ඊළඟට ඔන්න බලන්න ඊළඟ පියවර හරි ලස්සන ලියන විදිය. මෙන්න මේ දෙක අඩු වෙන නිසා ඒ දෙක ලියන්නේ නැහැ. S විතරක් ලියනවා. බලන්න කොටුවස්ස ටික 80න් 80 අඩු කළොත් බිඳුවයි නේද කියලා කොටුවස්ස බලන්න. 80න් 80 අඩු කළාම බිඳුවයි. ඒ නිසා බිඳුව නොලියා ඉතුරු වෙන S විතරක් ලියනවා. අනිත් පැත්තේ මේ කොටු ගන්න 180න් 80ක් අඩු කළාම 100 නේද බලන්න. අන්න පුතේ S සමානයි 100යි. S සමානයි 100යි කියන්නේ. S කියන කෝණය අකුරු වලින් කියන්න ඕන නම් CBA කියලා කියන්න පුළුවන්. නැත්නම් අනිත් පැත්තට ආවොත් ABC කියන්න පුළුවන්. මැදට B එන්න ඕන කොහොමද? මේ කියලා තියෙන්නේ එහෙමයි. මැදට B දාලා. ABC විශාලත්වය 100යි. එහෙම අකුරු වලින් ලියන්න පුළුවන්. SCI කියලා ලියන්න. දැන් තේරුණා නේද? ඔන්න ඕකට අපි කියනවා ත්‍රිකෝණයක කෝණ අර ඉගෙන ගත්ත කතාව ඇසුරින් ගැටලු විසඳනවා කියලා. ඔකේ ගැටලුව තමයි S දන්නේ නැතුව හිටියේ. අපි දන්න දේ තමයි 3 180යි. ලිව්වා මෙන්න මේ සමීකරණේ. ඊට පස්සේ දන්නේ එකතු කරලා දෙපැත්තෙන් අයින් කරලා S ඉතුරු කරගත්තා. ඔය විදිහටම දරුවනේ දැන් සිව්පාවෙක් ඉන්නවා ගුවොත් ගෝණ හිටියත් කකුල් 4යි. සිව්පාවෙන් නම් මුවාටත් කකුල් 4යි. සිව්පාවෙන් නම් එළුවටත් කකුල් 4යි. ඒ වගේ ත්‍රිකෝණය නම් තුන් දෙනා මේ පෙන්වන ත්‍රිකෝණෙත් මේ තුන් දෙනා 180යි. මං ගෝණ ඕනේ කපලා බලන්න. ඕකෙත් අර දෙයමයි ආයෙ ලියන්නේ. හැබැයි අඥාතයේ දෙපොලක තියෙනවා 3is 2is. මෙයා කොටුව කියන්නේ 90. මේ බලන්න මේ 3is මේ 2is මේ 90. අර 180 අර ඕනම සිව්පාවකට 4යි වගේ ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 180. ආයාවේ සමීකරණයක්. දැන් පුතේ ඔන්න එනවා පුතාට විජීය පද සජාතීය පද එකතු කිරීම කියලා ඉගෙන ගන්න. S3යි S2යි එකතු කළොත් S5යි. ඔක වෙන පාඩමක්. S3යි S2යි එකතු කරලා S5යි. දැන් එන්නේ S5ක ගාන එන්නේ. හරිද? S5ට අමතරව ඉන්න මෙන්න මේ 90 අයින් වෙන්න අතින් දානවා ඍණ 90. වන්න ඔය ඊතල ගහන 90 උඩ පියවරේ නැහැ. ඔය කොටු කරන තැන නැහැ. අලුතෙන් දැම්මේ දෙපැත්තෙම 90 කඩු ගන්නවා ඒකයි. දැන් අරුවනේ 90ට 90 අඩු වෙලා මේ මම ඉරි ගහන 90න් 90 ගෙන් බිඳුවයිනේ 5 S විතරක් ඉතුරු වෙනවා. 180න් 100ක් 90ක් අඩු කරා 90 එනවා. දැන් ඇහෙලා තියෙන්නේ S5ක් 90යි. ඕක තුනේ ගණිත සංකල්පයක්. දොඩම් ගෙඩි 5ක් 90 වුණා නම් එක දොඩම් ගෙඩියක් හොයනවා මොකද කළේ? 95ට බෙදුවා නේද? 95ට බෙදුවා නේද? එහෙනම් පුතේ මෙන්න මේ කොටු ගන්න දන කියන්නේ 5s කියන්නේ S5ක් 90.
එන එක S එකක් හොයන්න 95ට බෙදුවා නම් හරි. හැබැයි මෙතනත් බෙදීම දරුවනේ අර සමානකම රැක ගන්න දෙපැත්තම බෙදනවා. මේ ඉරි කැලේ තේරුම බෙදීම. බෙදීම ලකුණ වෙනකොට ඉර ගන්නවා. බලන්න යටින් පහ ලියලානේ දෙපැත්තම කියලා. කියන්නේ දෙපැත්තම පහෙන් බෙදෙනවා. දොඩම් ගෙඩි පහ පහට බෙදුවොත් එක දොඩම් ගෙඩියක් එනවා වගේ S පහ පහට බෙදපුවම එක S එකක් එනවා. 95ට බෙදපුවම 18ක් එනවා. අන්න S18. S18. හැබැයි ගානේ තියෙන මෙතන 2යි S. 2යි S කියන්නේ S වගේ දෙකක්. ඒ කියන්නේ 18 ඒවා දෙකක් ගත්තොත් මෙයා එනවා. මෙතන තියෙන 3යි X. S වගේ 3ක්. දොඩම් ගෙඩියක් 18 නම් දොඩම් ගෙඩි 3ක් වගේ. එහෙනම් 18 3ෙන් ගුණ කරා නම් 3යි X එනවා. දැන් අපිට ඕනි වෙලා තියෙන්නේ කවුද? ඕනිලා තියෙන්නේ මේ බලන්න මෙන්න මේ කෝණය. කවුද? මෙන්න මෙයා බලන්න. PQR Q නේද මැද? මෙන්න මේ කෝණය ඕනි වෙන්නේ. එයා 3යි S නේ. මේ බලන්න. මෙන්න මේ ගුණ කිරීම 3 ආවේ අර 3යි කියන තැනින් මේ 18 ආවේ උඩින් හොයාගත්ත 18. S ඒවා 3ක් වෙන්න 18 ඒවා 3ක් ගන්නවා 50. ඔයා උත්තර මම දන්නවා ඔයගොල්ලෝ පන්ති කරන වැරද්ද දක්ෂකම නිසාම සමහර ළමයි පට්ට ගාලා හිතෙන් හදලා අන්තිමට 54 විතරක් ලියන. මේ ලියන මොකවන්නේ? අර මං ඉස්සෙල්ලා පොඩි ළමයි හදන විදිහ කිව්වේ. ඒ වගේ ඒවා වෙන තැනක එකතු 180 ලියනවා, 90 අඩු ගන්නවා, 90 ගන්නවා, තව තැනක පහට බෙදනවා. හරි පහට බෙදපුවන් එනවා 18. තව තැනක 18 ගුණ ගන්නවා 3ෙන්. ගුණ කරාම එනවා ඔයාට 54. හරි 54 කියලා උත්තරේ ලියන්නේ. කොහොම ලිව්වට දැන් ලකුණු දෙන්නේ. සමහර දරුවනේ මේ 54 විතරමයි ලියන්නේ. අනික ඔක්කොම කොහේ හරි අල්ලේ හරි ඩිස්ක් එකේ හරි කටුවැඩ කොලේ කරා. හැබැයි හරියටම 54 හදනවා. يعني හොඳටම තේරෙනවා. හැබැයි ලකුණු ලැබෙන්නේ නැහැ. මෙන්න මේ නිල් පාට බෝලේ හදපු විදිහට උතාට හදන්න වෙනවා. ඒ නිසා මේ තාම වැදගත් පාඩම මම කියන්නේ දිගටම මේ පාඩම් අහුවෙනවා මේ ඔය සමීකරණ හදන එක. ඔන්න ඔය උත්තරේ ලිවීමේ ඔය නිල් පාට බෝලේ ලියන විදිය පියවර සහිතව ලියන්න. ඔය සමහරවිට පියවරක් දෙකක් අඩු වැඩි වෙනවා ඔයගොල්ලෝ ලියනකොට ඒක කමන්නේ නැහැ. මේ හැමතැනම කටුවැඩ කොළවල ලියලා උත්තරේ නම් ලියන්න එපා ලකුණු දෙන්නේ නැහැ විභාගෙ. ඕක තමයි අවධාරණය කරගන්න ඕන කාරණාව. නිදර්ශන 3ට යන්න කලින් අපි අභ්‍යාසයෙන් ගණන් කීපයක් හදලා ඉමු. පුතා දැන් හදන්නකෝ මේ වගේ. හදුවම් මම නිදර්ශන 3ට යන්න. පොඩි වෙලාවක් දෙන්නම් හදන්න. ලියන්න පළවෙනි ගානට සමීකරණ 12ක අභ්‍යාසය කරලා අංක 1 දාලා රෝම ඉලක්කම දාලා රූප අඳින්න එපා. රූපේ ඕනේ නැහැ. ගාන කියලා බලන්න රූප අඳින්න කියලා තියනවද කියලා? කියලා නැහැනේ. රූප පිටපත් ගන්න කියලා නැහැ. අර සමීකරණ ලියන්න ඕනේ. ලියලා අර දෙපැත්තෙම අඩු කරලා ගන්න හදන්න. ඕන්න පළවෙනි එක මම ලිව්වා. බලන්න මම ඔය ඊතලෙන් පෙන්නුවේ අර කෝණ තුන තමයි එන්නේ. ඔයා ඊතල ගහන්න එපා. අර පුතා කපලා එකට අලෝපු කෝණ තුනයි. අලෝපුවන් කෝණමානෙන් එකක් ආවනේ. ඒක තමයි මේ අනිත් පැත්තට මේ හරි දාන පැත්තට 180 දෙක. කොනමාන එකයි එන්නේ ඔය කපලා එළවුවා. අර කපලා ඉගෙන ගත්ත වෙලේ. අපි කියනවා එතන අලෝල එකතු කරලා මෙතන එකතු කිරීම ලකුණ දාලා එකතු කරා. එන්නේ 180. දැන් තියෙන පුතාට 85 55 එකතු කරලා උත්තරය අරන් දෙපැත්තෙන් මේ ගාන අයින් කරලා හදන්න. හදන්න බලන්න. S ඊළඟ දෙක එකතු කරලා මෙතන ලියන්න. ඊළඟ පියවරේ අඩු කරන්න. උතන අඩු කරන්න යන්න එපා. එකතු කරන්න 5යි 5යි 10යි බිඳුව කියලා එකතු කරන්න 85යි 55. එකසිය 40 එන්නේ. දැන් මෙන්න මේ කොටු ගන්න 140 අයින් කරගත්තොත් S ඉතුරු වෙනවා. මේ ඊතලේ ගන්න S.
ඒක නිකම්ම අයින් කරන්න බෑ. දෙපැත්තටම අඩු කිරීම 140ක් දාන්න. දෙපැත්තටම දාන්න ඕනේ නැත්නම් සමානකම නැති වෙනවා. මොකද සමාන කියන්නේ ඔය දෙපැත්තම 180 180 තියෙන්නේ ඔය. අඤ්ඤාත පදෙත් එක්ක. මම මේ නිල් පාටින් දාන්නේ අපි අතින් දාන්නේ. ඔන්න ඔතන තමයි ගැටලුව තියෙන්නේ. ඔය නිල් පාටින් දාපු 140 පුතේ ගානේ නැහැ. හොඳට බලන්න. උඩ පියවරේ නැහැ. මේ නිල් පාට රවුම් කරන ටික බලන්න එහෙම අඩු කිරීම 140 නැහැ නේද? ඒක අපි දැම්මේ මොකද අපිට S හොයන්න නම් 140 අයින් කරන්න. සමාන වෙන එකක දෙපැත්තක් තියෙන නිසා එක පැත්තෙන් අයින් කරන්න බෑ. සමාන නැතුව යනවා. තරාදියක් සමානලා තියෙන තරාදිය එක පැත්තකින් මොන හරි ගත්තොත් යට යනවා. දෙපැත්තෙම එකම දෙක ගත්තොත් ආයෙ සමාන. අන්න ඒක තමයි උතන වෙන්නේ. දැන් දරුවනේ 140 140 අඩු වෙනවා S ඉතුරු වෙනවා මේ S විතරක්. අනිත් පැත්තෙන් 0.0.0.8න් 4යි කියලා අංශක 40 ඉතුරු වෙනවා. ඔන්න S අංශක 40. S අංශක 40. ඉතින් පුතාට ඕක ඕනනම් අර මම කිව්ව විදිහට වෙනම තැනක හදන්න පුළුවන් මෙන්න මෙහෙම. බලා ඉන්න පොඩ්ඩක්. මේ 85යි 55යි එකතු කරලා 180න් අඩු කරලා ගත්තොත් S එනවා. එහෙම හදන්න එපා. හරියටම අතලියෙන්න. මෙහෙම හදන්න එපා. අපි එහෙම තමයි පොඩි පන්ති වල හැදුවේ. දැන් සමීකරණ දන්නවා. දැන් මේක බලාපොරොත්තු වෙනවා මේ සමානයි කියලා ලියලා ගානට දෙපැත්තෙන් අඩු කරලා යන එක බලාපොරොත්තු වෙනවා. හදන්න ඊළඟට. පුතාලා ලියන්න මාත් ලියන්න. බලන්න ඔය සර් ලිව්වද කියලා. ඔය ඊතලින් පෙන්වන්න අර කෝණ තුන ආවේ. අපි ඉස්සෙල්ලා කලේ කෝණ කපලා ඇලෙව්වා. ඇලුවම එකට එකතු වුණානේ. දැන් එකතු කිරීම ලකුණ දාලා එකතු කරා. අර අලෝපු වැඩේමයි කලේ. ලිව්වා. උත්තරේ 180 බව දන්නවා ෂුවර්. දැන් ඉතින් ඔය 90 53 එකතු කරලා දෙපැත්තෙම ආයෙ ගන්න අඩු කරලා උත්තරේ හොයන්නේ. හොයන්න දැන් පුතා හොයන්න පුතා තීරණ ගන්න. මම උදව් කරනවා. බලන්න මම කොටු කරලා පෙන්නපු දෙන්න එකතු කළොත් 143යි. දැන් පුතේ දෙපැත්තෙම 143ක් අයින් කළා දාපුවම වම් පැත්තෙන් S විතරක් ඉතුරු වෙනවා. අර පැත්තෙන් S කි උත්තරේ ඉතුරු වෙනවා. දැන් ඔක නිකන් මේ වැඩනත්තල මෙහෙම හිතලා බලන්නකෝ. අපි දන්නවා 3 දෙනා 180යි කියලා. දෙන්නේ කරන් තියනවා කොටුව අස්සේ තියෙන ගාන 90යි 53යි. ඉතින් 180න් ඒ දෙන්න 90යි 53යි දුන්නම ඉතුරු වෙන ගානනේ S දෙන්නේ. ඉතින් අපි 143යි දෙන්නට කොටුවට යටින් තියෙන්නේ. 180න් 143ක් දීලා අර දෙන්න. ඒ කියන්නේ 180 එක අඩු කරනවා. ඒතර S එනවා. හැබැයි එහෙම ලියන්න එපා. ඔය දෙපසින් අඩු කරලා පිළිවෙලට ලියන්න. එච්චරයි. ඔය දුන්නේ 3 දෙනෙක්ගේ ගාන 180 බව අපි දන්නවා. දෙන්නෙක්ගේ ගාන එයා දෙනවා 90යි 53යි. දෙන්නෙකුට දීපු ගාන. ඒ දෙන්න අයින් කරලා ඉතුරු වෙන්නේ අනික කියලා දන්නවා. ඒක ඔය කරන්නේ. කොච්චර කළත් හැබැයි 3 දෙනා 180යි හොඳයි. ත්‍රිකෝණයක් නම් ඔක වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ නිල් පාටින් තියෙන 143 අපි ලියන්නේ පුතේ. මොකද අර මෙහෙ S ඉතුරු කරගන්න 143 අයින් කරන්න හදන්නේ. මේ පැත්තේ සමාන වෙන්න ඕන ඉඳලා මේ පැත්තත් අයින් කරන්න ඕන. ඔක සමාන වෙච්ච තරාදියක් වගේ. සීසෝ එකක් වගේ සම්බර වෙලා තියෙන්නේ. සමාන ලකුණෙන් කියන්නේ ඒකයි. එක පැත්තකින් අයින් කරා අනිත් පැත්තෙන් අයින් වෙන්නම ඕනේ. නැත්තම් බොරුවක් ඉන්නේ එතනද. දැන් මෙන්න මේ ඉරි දෙකෙන් කපලා දාන දෙන්න අයින් වෙනවා බිඳුව වෙනවා.
සමහර අවස්ථාවල අපි ඔය කපලක් දානවා. හැබැයි කපනව නෙමෙයි 143ට 143 අඩු නම් බිඳුවයි. S විතරක් ඉතුරු වෙයි. අනිත් පැත්තෙන් බිඳුවෙන් 3ක් බෑ 10න් 3ක් 7යි. මෙතන 7ක් ඉතුරුයි 7න් 4ක් 3යි. එකෙන් එකක් බිඳුවයි අංශක 37යි. මෙන්න මේ උඩින් තියෙන තිත මේ ඊතල වලින් පෙන්වන දන බලන්න. ඔය තිත තියන්න ඕනේ මොකද ඒකෙන් තමයි අංශක කියලා කියන්නේ. දැන් අර මීටරයකින් රෙදි කෑලි කපා ගත්තා නම් සෙන්ටිමීටර්නේ ඉතුරු වෙන්නේ. නේද සෙන්ටිමීටර ගානක්. අර මිලි ලීටරේ බෝතලෙන් මිලි ලීටර බිව්වම ඉතුරු වෙන 100 මිලි ලීටර්නේ. මෙතන අංශක තිබුණේ අර කෝණ. ඔය කෝණේනේ පුතේ අර කෝණමානෙ මැන්නේ. ඒ ඉතුරු වෙන 37 අංශක කියලා ලියන්න ඕනේ. හරි. දැන් තුන්වෙනි ගාන හදන්නකෝ. ලියන්න තුන්වෙනි ගානට සම්මත. ආයෙත් අර කෝණ තුන කපලා ලෝනවා තමයි. ඔය තුන එකට එකතු කරනවා අපි. අර කැපුවා වගේ. බලන්නකෝ මම පෙන්නන එක. ඔය ඊතල වලින් පෙන්නන අර කෝණෙන් ආපු කෝණ තුන. දකුණු අත පැත්ත 180 අපි දන්නේ. අපි කපලා ඉගෙන ගත්ත එක. ඔය තුන ඇලුවොත් 180යි. සාමාන්‍ය පුතේ ගානක VG පද ටික මුලින් ලියනවා. මාරුණා කියලා වැරද්දක් නැහැ. ඕන ඉස්සෙල්ලාම 130 ලියන්න පුළුවන්. එහෙම ලිව්වනම් දැන් කපන්නත් එපා. සාමාන්‍යයෙන් අපි මුලින් VG පද ලියනවා. වැරද්දක් නැහැ මාරුණාගේ. දැන් ඔන්න මෙතන VG සුළු කිරීමක් තියෙනවා මේ බලන්න. SS කියන්නේ 2S. දොඩංගෙඩියක දොඩංගෙඩි දෙකයිනේ. ඒ වගේ SS කියන්නේ 2S. VG පද එකතු කළානේ. එකතු කිරීම 130 සමානයි 180යි. ඔය පියවර ඉස්සෙල්ලා ලියලා ඉන්නවා. දැන් දෙපැත්තෙන්ම 130ක් අයින් කරලා 2ට උත්තරයක් කි. ඒක හරියට දොඩංගෙඩි දෙක මිල, බනිස්ගෙඩි දෙක මිල, ටොපි දෙක මිල වගේ ගාන එකක් එන්නේ දෙකක්. දෙපසම දෙකට බෙදන්න එක ගානේ. හදන්න. බලන්න මේ රතු පාටින් ලියන ඒවා අපි අතින් දාන්නේ. මොකද 130 අයින් කරන්න දාන්නේ. දම් පාට 130 අයින් කරන්න තමයි රතු එක දැම්මේ. දෙපැත්ත සමාන වෙන අනිත් පැත්තට 130ක් දාන්න. දෙපැත්තෙම අයින් වෙනට අයින් වෙන්න ඕනේ. සමීකරණයක මතක තියෙන වැදගත්ම දේ. දැන් මෙතන මේ මෙන්න කොටු කරලා පෙන්නන 130 ඒවා අඩු වෙනවා. ඒ ටික බිඳුවයි 2යි ඉතුරු වෙනවා. අනිත් පැත්තෙන් බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 8න් 3ක් 5යි කියලා අංශක 50ක් ඉතුරු වෙනවා. ඔය 2යි ඉස්තනේ. අඹ ගෙඩි දෙක මිල දොඩම් ගෙඩි දෙක මිල වගේ. දෙන්නෙක් ඉන්නේ 2යි කියන්නේ. දෙපැත්තම දෙකෙන් බෙදනවා. ඒ බෙදීම ලියන්නේ ඉරෙන්. මෙන්න මේ බලන්න මම මේ දම්පාඩි ලියන්න මෙන්න මේක අපි හිතලා ලියන්නේ. ඔය ගානේ නෑ. ඔය දම්පාඩ කොටස වලට හිතෙන්න ඕන ටක් ගා. අපි හිතලා ලියනවා තියෙනවා ඕක. ගානේ නැති ඒවා. දෙක දෙන්න දෙකපු ගමන් දෙකට බෙදන්න මතක් වෙනවා. ඒක ලියන්නේ ඉර ගහලා. දෙපැත්තම බෙදන්නත් ඕනේ. S2 දෙකට බෙදුවම S එකක් එනවා. 52කට බෙදුවම 25යි. අංශක කියලා දාන්න. උත්තරේ අංශක 25යි. උත්තරේ අංශක 25යි. දැන් ඊළඟ ගාන ඔයා හදලා බලන්න S දෙන්නේ 60 මේ වෙනකොටම හදපුවා ඇති. මොකද S 3ක ගාන එන්නේ. 3ට බෙදපුවම අංශක 60 එනවා S. දෙවෙනි ගානෙන් පොඩ්ඩක් එක කොටසක් මම හදලා පෙන්නන්නම්. ඔයා හදන්න දන්නවා ලියන්න දන්නේ නැහැ. හොඳේ. අන්තිම උත්තර ලියන්න දන්නේ නැත්නම් පොඩ්ඩක් පෙන්නන්නම්. චුට්ටක් බලන්න. ඒක හදලා පන්ති නවත්තනවා. උදාහරණ ලබන සතිය මතක ඇද්දුව මට කියන්න ඕනේ. 12 එක අභ්‍යාසයේ මේක ඉතුරු ගණන් ටික ඔක්කොම කියන්න 12 එකේ හැදුවේ නැති ටික ඔක්කොම හදනවා. මේ පාඩම ඔක්කොම හදන්න ඕනි. දා උත්තර වලට හරි දාන්න. පුනරීක්ෂණෙත් අපි ඕනනම් මට මතක් කරන්න මේ පාඩමේ. ඒවා හදලා අපි ඉස්සරහට යමු. හොඳයි.
හදලා ඉස්සරහට යන්න. කියවන්න මෙන්න දෙවෙනි ගාන. පහතදී ඇති එක් එක් ත්‍රිකෝණෙහි අභ්‍යන්තර කෝණවල විශාලත්වය සොයන්න. මම අර ලියන්න දන්නේ නැහැ කිව්වා මෙන්න මේකින්ද මේ. අභ්‍යන්තර කෝණවල මෙන්න මෙතන මේ එක් එක් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල මම කොටු කරලා පෙන්නන්න බලයි. මම ඔයාලට කලින් කිව්වනේ අභ්‍යන්තර කෝණ කියන වචනේ කියන්නම් කියලා. මේ ඇතුලේ කෝණ නිසායි පුතේ මේවට අභ්‍යන්තර කෝණ කියලා කිව්වේ. අපි බාහිර කෝණ ගැන පස්සේ කතා කරමු. හොඳයි. අභ්‍යන්තර කෝණ වල මේ බලන්න මේ හරි දාන්න දැන්. වල කිව්වම තුන් දෙනාම හොයන්න ඕන. එකෙක් නම් දීලා තියෙනවා 60යි අනිත් දෙක හොයන්න ඕන. ඒ කියන්නේ මේක S වෙලා නවතින්න බෑ. මම ඒක ඔයා දන්න හොයන හැටි මම පොඩ්ඩක් ලියලා පෙන්නන්න පොඩ්ඩක් බලා ඉන්න. උතා ගන්නවා මේ අය. 2x. මෙයාවත් ගන්නවා. 3x. මෙයාවත් ගන්නවා. 60යි. අපි දන්න එක 180. ඒ 180 අපි ලිව්වේ. අර කොල කපල ඉගෙන ගත්තේ. ඔය තුන එකට ඇලගුවොත් 180. දැන් එතනින් එහාට ඉතින් ඔයා තීරණ ගන්න ඕනේ මේ දෙන්න එකතු කරන්න ඕනේ. 3යි 2යි 5යි. බනිස් කිඩි 3යි බනිස් කිඩි 2යි. 5යි x ධන 60 සමාන 180යි. දැන් ඔය 60 අයින් වෙන්න ඕන. 60 අයින් වෙන්න නම් අපි අතින් දාන්නේ 60. මම ඒක නිල් පාටින් ලියන්න. ඍණ 60ක් දාන්න. දෙපැත්තටම දාන්න ඕනේ. දැන් මේ 60 අයින් වෙනවා මේ කොටු ගන්න 60 උතන බිඳුවයි මේ 5යි s ඉතුරු වෙනවා. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 8න් 6ක් 2යි මෙතන 1යි. අංශක 120ක් ඉතුරුයි s පහට. ඒ කියන්නේ ඕක දැන් අඹ ගෙඩි පහක් 120යි වගේ. s පහ s කියන්නේ s පහ. එකෙක් හොයන්න පහට බෙදන්න ඕනේ. හැබැයි දෙපැත්තම පහට බෙදන්න. තුනේ පන්තියේදී නම් අපි අඹ ගෙඩි පහක් 120යි කිව්වා 125න් බෙදලා එක ගෙඩියක කිව්වා. දැනුත් ඒකමයි. හැබැයි දෙපැත්තම බෙදන්න ඕනේ. සමීකරණය. ඔන්නේ දෙපැත්තම මේ ඊතල ගහන පහ ඔයා තීරණය කරලා දැම්මම. පස් දෙනෙක් ඉඳ පහට බෙදුවා. එකෙක් හොයාගන්න. ඉස්සෙල්ලම හොයාගන්න එකයි. දැන් s පහ පහට බෙදුවා මේ පැත්තෙන් s එනවා. අර පැත්තේ කියන්නේ එකට පහේව නැහැ 12ට පහේව 2යි. දෙකක් ඉතුරුයි 20 එන්නේ ඊළඟට. 20ට පහේව 4යි. s 24යි. අර පුතේ ආයේ උපදේශයට ගිහිල්ලා බැලුවොත් අභ්‍යන්තර කෝණවල විශාලත්වය නේ හොයන්න කිව්වේ. දැන් අභ්‍යන්තර කෝණ කෝ බලයි. මෙයා 3යි s. s නෙමෙයි. එහෙනම් 3යි s හොයන්න ඕන. මේ දැන් ඊතලේ ගහන එක 2යි s. එහෙනම් s වෙලා හරියන්නේ 2යි s හොයන්න ඕන. ඉතින් පුතේ අඹ ගෙඩියක මිල දන්නව නම් දෙකක මිල හොයන්න දන්නේ නැද්ද ඔයා? තුනේ පන්ති ගණන්නේ නේද? අඹ ගෙඩියක දන්නව අඹ ගෙඩි 3ක දන්නේ නැද්ද? ඒ වගේ තමයි. s දන්නව නම් 2යි s හොයන්න. මෙන්න මේක ලියන හැටි ගැන මම කිව්වේ මේකයි. බලන්න මෙන්න මේ කෝණය. මේ ඊතලෙන් පෙන්න කෝණය. අපි අකුරු තුනෙන් ලියමු. CAB කියලා ලියමු. නැත්නම් BAC කියලා ලියමු. A මැදට දාන්න. හොඳයි. කොහොමද ලියන්නේ? BAC කෝණය අර කැලලක් දාන්න. සමානයි. එතන S ඒවා 2යි. නේ? එතකොට අපි දෙකෙන් ගුණ කරනවා කවුද? මේ 24. ඇයි එක S එකක් 24 නම් මෙතන ඉන්නේ S දෙකක් නේ පුතේ මේ බලන්න. මේ ඊතල ගහන්න යන බලන්න. අඹ ගෙඩි දෙකක් වගේ. ඉතින් 24 ඒවා දෙකක්. ඔකට කියන්නේ ආදේශයනේ මතකනේ. සයින් කරලා 24 දාන්න. දැන් 24 වරක් 2. 4 වරක් 2 8යි. දෙවරක් 2 4යි. අංශක 48යි. මම ලියන හැටි කියලා කිව්වේ අර කෝණවල කිව්ව නිසා පුතා මෙන්න මේ මම දම්පාඩේ රවුම් කරනවා වගේ ABC කියලා ලියලායි ලියන්න ඕනේ. එතන තමයි හොඳට තේරෙන්න බලන්න. හොඳ නෝනම් 2යි S කියලා ලියන්න පුළුවන්. ඊට වඩා හොඳයි කෝණය නම් කරන්න ABC දාගන්න. එහෙනම් දැන් 3යි S වෙනකොට ලියන හැටි කල්පනා කරන්න. කොහොමද 3යි S වෙනකොට ලියන්නේ? 3යි S ගාව තියෙන B අකුර නේද බලන්න. මේ එන කොහොමද ලියන්නේ? ABC. B මැදට එන්න ලියනවා. සමානයි 3 ගුණ කිරීම 24. 24 කියන්නේ අර S එකක් 3 ආවේ මෙතන S 3ක් ඉන්නේ. අර අඹගේ ඩීම් එකවල දන්නවා 3ක මිල වෙනවා කියම තමයි. ඔය තේරුම් ගන්න. S 3යි S කියන්නේ S 3. එහෙනම් 24 3. 4 වර 3 12න් දෙක එකක් ඉතුරුයි. 3 වර 2 6යි 1යි 7යි. අංශක 72යි. ඔන්න ඔය විදිහට දරුවනේ වෙන වෙනම හොයන්න ඕනි. ඔයිට යටේකෙත් හදන්න ඉතින් ඒවා විවිධ ප්‍රශ්න භාගයට මතුවේ ඒවා මට කියන්න ලබන සතිය මම හදන්න. එහෙනම් අපි අදට ඔච්චරයි. මේ අනේ ලබන සතියේ ඔයාලා මට හරියටම නෝට් කරගෙන පොතේ හරි දාගන්න. ලකුණක් හරි දාගන්න අපි නවත්තපු තැන. මට හරියට කියන්න. මේ සෙනු කවුද
චෙනුලිත පස්සේද ගොඩක් පස්සේද ඇඩ්ඩුනේ චෙනුලිත ඇයි සර්? ඔයා පස්සේම දාවේ මුල හිටියේ නැද්ද හිටියද පස්සේ ආවේ. ඒක තමයි දැන් ත්‍රිකෝණ පාඩමේ හිටියනේ හරි ඒ නිසා ත්‍රිකෝණ පාඩම ඔයා දැන් දන්නවනේ ඔන්න දරුවනේ එහෙනම් ඔගේ අභ්‍යාස ටික කරන මේක හොඳට මතක තියාගන්න ඔය ජ්‍යාමිතිය කියන එකේ ආරම්භක හරිය අපි ඉන්නේ මේවා දරුවනේ මුලින් මේ ලියන විදිහෙම හුරු නැත්නම් එපා වෙන පාඩම් වෙනවා හොඳේ මුලින් අල්ලගන්න ඉතාලම සරල පාඩම් වෙනවා බොරු නම් කරන්න එපා ඔය අභ්‍යාසෙට පුළුවන් නම් දෙතුන් පාර හරි හදන්න තුන් පාර හරි හදන්න හොඳයි එහෙනම් අපි මේ නවත්තමු අදට අපි ඔච්චරයි ලබන සතිය ආයෙ කරමු දැන් නිමාඩු හින්දා කම්මැලි වෙන්න එපා පොඩ්ඩක් වැඩ කරන්න ඔක්කොටම ආයුබෝවන් ආපහු අපි ඊළඟ සතියෙන් හම්බෙමු දැන් මම මේක YouTube දාන්නත් හිතාගෙන ඉන්නවා YouTube එකේ බැලුවොත් ඒ දරුවන්ට මම මේ ලියන්නේ අවශ්‍ය නම් මට කතා කරන්න පුළුවන් මම මගේ ටෙලිෆෝන් නම්බර එක ලියන්නම් 071 81 34යි 401 මගේ ඔන්ලයින් ක්ලාස් එකේ පාඩම දරුවනේ මම YouTube එකේ දැම්මොත් ඔයගලන්ට YouTube දාන පාඩම් බලන්න පුළුවන් ඒක සබ්ස්ක්‍රයිබ් කරලා ලෑස්ති ඉන්න ඕනනම් මගේ ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්න පුළුවන් මේකට කතා කරලා ඒකයි මම මේක දැම්මේ හොඳයි එහෙනම් ගොඩක් ස්තුතියි ආයුබෝවන් අදට ඔච්චරයි